සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මං ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තත්‍ර භික්ඛවේ පඨමා මිගජාතා අමුං නිවාපං නිවුත්තං නේවාපිකස්ස අනුපකච්ච මුච්චිතා භෝජනාති බුඤ්ජින්සූති. ශ්‍රද්ධා සම්පන්න ප්‍රඥාවන්ත ගුණගරුක සුපින්වත්නි, අදත් නිත් ශ්‍රාවක පින්වත් ඔබ සියලු දෙනාටම මේ උතුම් තථාගත ධර්මය මුළු මහත් ලෝකයටම sannivedanaya කිරීම සඳහා තමන්ගේ පින්බර දායකත්වය ලබා දෙනවා. කිරින්දිවල වේයන්ගොඩ පාරේ පදිංචි ඒකේ ස්වර්ණලතා බිරිඳ, තුසිත රෝහන් පුතා සහ උදයකාන්ති දියණිය කියන පින්වත් පිරිස විසින් විශේෂයෙන් මේ උතුම් දේශනාවන් සඳහා දායකත්වයේ දරන පින්වත් ඔබටත් මේ තථාගත ධර්මීය ශ්‍රවණය කරන ලක්වාසී ලෝකවාසී ඔබ සියලු දෙනාටම කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ලැබේවා. මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය ධර්මීය අවබෝධය ළඟා කර ගැනීමට තමන්ගේ ජීවිතයට ප්‍රඥාවම පහළ වේවායි කියලා හැම දිනාටම මේ වෙලාවේදී අපි ආශිර්වාදේ කරන්න කැමැතියි. පින්වත්නි, අද අපගේ දේශනාවේදී අප වැඩිපුර ඔබට අවධාරණය කරන්නේ අපේ කායික සෞඛ්‍යයත් මානසික සෞඛ්‍යයත් වඩාත් යහපත් ලෙස පවත්වාගෙන යාම සඳහා භාග්‍යතුන් වහන්සේගේ දේශනාව කොයිතරම් දුරට අපේ ජීවිතයට වැදගත් වෙනවද කියලා කියන කාරණාව තමයි අද දේශනාවේදී මා වැඩිපුර අවධාරණය කරන්නේ. අපේ දේශනාවට මාතෘකාවක් විදිහට මා යොදාගත්තේ මජ්ක්‍ධිම නිකායට අයත් නිවාපම කියලා කියන සූත්‍ර දේශනාව. මේ මූලික සූත්‍ර දේශනාව මා පාදක කරගත්තත් ඊට වඩා අපේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව, කායික සෞඛ්‍යත් මානසික සෞඛ්‍ය පිළිබඳවත් ඊට වඩා ගැඹුරු ආකාරයකින් අපි අද දේශනාවේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පින්වත්නි, ඔබ දන්නවා මේ කාලවකවානුව තුළ රටේ ලෝකයේ පවතින විවිධ අර්බුදකාරී තත්ත්වයන් ස්වභාවයන් මත අපේ ජීවිතවල යම් ආකාරයක අවුල් වියවුල් සහගත ස්වභාවයක් ඇති වෙලා තිබෙනවා. නමුත් මොනතරම් අවුල් වියවුල් සහගත ස්වභාවයක් ඇති වුණත් ඒ සියලුම කාරණාවන් වලට අවශ්‍ය කරන මඟ ධර්මයේ තුල පින්වත්නි විවරණ වෙලා තිබෙනවා. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ කියලා කියන්නේ අපට අපේ ජීවිතය තුළ ඇතිවෙන ඕනෑම අර්බුදයක්, ප්‍රශ්නයක්, ගැටලුවක් මේ සියල්ලක්ම විසඳා ගැනීම සඳහා අවශ්‍ය කරන ධර්ම මාර්ගය ඉතාමත්ම පැහැදිලිව නිවැරදිව දේශනා කරලා තිබෙනවා. එනිසා අපේ ජීවිතය තුළ මොනතරම් ප්‍රශ්න, ගැටලු, බාධක බොහෝ දේවල් ආවත් ඒ සියල්ලක් ඉදිරියේම ජීවිතේ සකස් කරගන්න අවශ්‍ය කරන මඟ ධර්මයේ තුල විවරණය කරලා තිබෙනවා. එනිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මේ ලෝකයේ තුල ජීවත් වන සෑම මිනිසෙකුටම තමන්ගේ ජීවිතයට තියෙන හොඳම ඖෂධය තමයි ධර්මයේ නැමැති ඖෂධය. ඔබ දන්නවා මේ දිනවල රෝහල් වල පවා යම් යම් ආකාරයේහි ඖෂධ හිගියන් තිබෙනවා. වෛද්‍ය මධ්‍යස්ථානවල ඖෂධයන්ගේ හිගියක් තිබෙනවා. මේ සියලු
අරබුද කරදර බාධක මැද්දේ තමයි අපට අපේ සෞඛ්‍ය තත්ත්වය පවත්වාගෙන යන්න අවශ්‍ය වෙන්නේ. ඒ නිසා අපේ ජීවිතේට මානසික සෞඛ්‍ය අතිශයින්ම වැදගත් වෙනවා. ඔබ දන්නවා පහුගිය දවස් කීපේ පුරාවටම අපේ රටේ විවිධ පළාත්වල සිදුවන සිදුවීම්. අපි ඔබට මේ සිදුවීම් පිළිබඳව අපේ දේශනාවන් වලදී මතක් කිරීමක් කරන්නේ අපේ ජීවිතේ තිබෙන ඕනෑම ගැටලුවකදී ප්‍රශ්නයකදී මා සඳහන් කළ ආකාරයකට ධර්මයේ තුල උත්තරයක් තිබෙනවා. කෙනෙකුගේ ජීවිතයට කරදරයක් බාධකයක් ඇති වෙන විට අපට පුළුවන් නම් උදව්වක් උපකාරයක් කරන්නට ඒ ඔබ සංසාරේ පුරාවටම කරගන්නා වූ ඊ타ත්ම මහරග වූ පුණ්‍ය කටයුත්තක් මහා පිංකමක් විදිහට සලකන්න පුළුවන්. සමහර වෙලාවට ජීවිතයේ පිළිබඳව අතිශයින්ම කලකිරීමකට පත් වෙලා ඉන්න පිරිස ඒ පිළිබඳව දැනුවත් කරන්නට හැකියාවක් තිබෙනවා නම් කෑමක් බීමක් නැතුව බෙහෙතක් හේතක් නැතුව දුක් විඳින ඇතැම් පිරිස් වලට ඔබට හැකියාවක් තිබෙනවා නම් උදව් උපකාර කරන්නට ඔබේ කරුණාව දයාව මෛත්‍රිය දක්වන්නට මේ කාල පරිච්ඡේදය තුළ අපේ මනුෂ්‍යත්වයේ පෙන්눔 කරන්න පුළුවන් පින්වත්නි ඊ타ත්ම වැදගත්ම කාරණාවන්. අපි තේරුම් ගන්න ඕන මේ ජීවත්වන කාල පරාසය කාල පරිච්ඡේදය කියලා කියන්නේ අපේ සංසාරය තුළ එක්තරා කරකට අපි කරපු పూర్ව කර්මයන් ගෙවන කාල පරිච්ඡේදයක්. මේ పూర్ව කර්මයන් ගෙවන කාල පරිච්ඡේදය ඊ타ත්ම කල්පනාවෙන් එකයි දේශනාවේ සඳහන් කරන්නේ අපි සිහි කල්පනාව ඊ타ත්ම හොඳින් පවත්වා ගන්නට අවශ්‍ය වෙනවා. සතිය ඊ타ත්ම හොඳින් පවත්වා ගන්නට අවශ්‍ය වෙනවා. මේ සිහි කල්පනාව හොඳට තේරුම් ගත්තට පස්සේ අපේ ජීවිතය තුළ තියෙන බොහෝ දේවල් අපිට කළමනාකරණය කරගන්න පුළුවන්. ඔබ දන්නවා මේ සංසාරේ පුරාවටම ලෞතර භාග්‍යතුන් වහන්සේ මේ මිනිස්යාගේ ජීවිතය තුළ තිබෙන්නා වූ මේ අර්බුදකාරී ගැටලුකාරී තත්ත්වයට තමයි උත්තර සෙව්වේ. තථාගතයන් වහන්සේ පටිසම්පන්න දේශනාවේදී ඊ타ත්ම පැහැදිලිව අපිට දේශනා කරනවා අපි සියලු දෙනාම හරියට මීයක් කපලා දාලා තියෙන නූල් පන්දුවක් හා සමානයි. අපේ ජීවිතේ අවුල් වියවුල් සහගත ස්වභාවයෙන් යුක්තයි. කෙලවරක් හොයාගන්න බෑ. කොනක් හොයාගන්න බෑ. ප්‍රශ්නයක් ගැටලුවක් විසඳගන්නේ කොතනින්ද කියලා කියන එක අපිට හොයාගන්න බෑ. ඒ නිසා මේ අනවතර සංසාරයේ තුල අපි මේ ආත්ම භාවී පමණක්ම නෙමෙයි සසර පුරාවටම මේ ප්‍රශ්න ගැටලු වලට අපි මුහුණ දීලා ඇති. මීටත් වඩා මහා දරුණු ඒ වගේම අපිට විඳ දරා ගන්න බැරි කාල පරිච්ඡේදයන් අපේ ජීවිතේ ගත කරලා ඇති. ඒ නිසා පින්වත්නි අපි හොඳට තේරුම් ගන්න අවශ්‍ය වෙනවා අපට අපේ ජීවිතේ සමහර වෙලාවට අර්බුද සහ ප්‍රශ්නකාරී ගැටලු තත්ත්වයන් ඇති වෙන්නේ එක්කෝ අපේ ජීවිතය තුළ මේ පරිසරය තුළ ඇතිවෙන්නා වූ සමහර වෙනස් වීම නිසා. එහෙම නැත්නම් රැකියාවන් වල වෙනස් වීම නිසා ඔබේ දුවා දරුවන්ට පාසල් අධ්‍යාපනයක් ලබා දෙන්න බැරිව ඉන්න කාල පරිච්ඡේදයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට අතිශය ආර්ථික දුෂ්කරතා මිල මුදල් වල හිගකම් අපි දන්න අපේ ජීවිතය තුළ මේ කාල පරිච්ඡේදය තුළ ඉතාමත්ම බහුල ලෙස සිද්ධ වෙනවා. අපේ රැකියාවන් සමහර වෙලාවට අහිමි වෙන්න පුළුවන් අහිමි වෙලා ඇති. ඔබ දන්නවා දෛනිකව ජීවිතය ගත කරන බොහෝ දෙනෙක් තමන්ගේ ජීවිතවල රැකියා අහිමි වෙලා තිබෙනවා. සමහර ඇත්තන්ගේ ජීවිතය තුළ තියෙන කාර්යබහුලකම නිසා දරුවන් සහ පවුලේ තියෙන ප්‍රශ්න ගැටලු අපේ සමහරට විවාහයේ දික්කසාදය එහෙම නැත්නම් වෙනත් කාරණාවන් වෙන්න පුළුවන්. ඇතම් කෙනෙක් ජීවිතේ බොහෝ කාලයක් වැඩ කරලා විශ්‍රාම ගියාට පස්සේ තමන්ගේ විශ්‍රාමික දිවිය හරියාකාර විදිහට ගත කරගන්න බැරිව මානසික වශයෙන් ව්‍යාකුල තත්යකට පත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබේ සමීපතම කෙනෙක් ඔබව අත්හැරලා දාලා ගියපු අවස්ථාවක්. අපේ අම්මා තාත්තා දූ දරුවන් ඥාතින් ස්වාමි බිරිඳ එහෙම නැත්නම් අඩුම තරමින් ඔබ ඇති කරපු සුරතල් සතෙක් පවා නැති වුණාට පස්සේ ඔබට යම් කිසි වේදනාකාරී ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්. අපේ ජීවිතයේ තුල බොහෝ වෙලාවට විවිධ අසනීපකම් ඇති වුණාට පස්සේ ඒ අසනීපකම් නිසාමත් අපිට කරදර බාධක පීඩාවන් ඇති වෙන්න පුළුවන්. ඔබ හොඳට හොයලා බලන්න මම මේ කිප් කාරණාවන් සියල්ලක් තුලදීම ඔබට යම් මානසික අසහනයක් ගැටලුවක් ප්‍රශ්නයක් තිබෙනවා නම් ඒ සියලුම දේවල් ඔන්න ඔය කියපු මූලික ප්‍රශ්න සහ ගැටලු ඔස්සේ තමයි මූලික වශයෙන්ම ගොඩ නැගලා තිබෙන්නේ. ඒ නිසා අපි දැඩි චිත්ත සමාධියක් ඇති කරගත්තේ නැත්නම් අපි බොහෝ වෙලාවට අපේ ජීවිතයේ තුල යම් අසුභකාරී සිතුවිලි ඇති වෙන්න පුළුවන්. ඔබ දන්නවා පසුගිය දවසක ඇඹිලිපිටිය ප්‍රදේශයේහි තරාමාවක්
තමන්ගේ සියදිවි නසා ගැනීම සඳහා තමන්ගේ දරුවන් දෙන්නා සමගම වැවකට පැනපු ස්වභාවයේ තත්ත්වය ඒ ජනමාධ්‍ය හරහා වාර්තා වෙලා තිබුණා. දැන් එතකොට ඇයි අපි ජීවිතය තුළ එහෙම වෙන්නේ? අපි එහෙම විය යුතුද? පින්වත්නි, අපි ඊටමත් අමාරුවෙන් අපේ ජීවිතය තුළ අපි මේ මනුෂ්‍ය ආත්මයක් ලබාගෙන තියෙන්නේ. තමන්ගේ ජීවිතේ තොර කරගන්නවා පමණක් නෙමෙයි, දරුවන්ගේ ජීවිත පවා තොර කර ගැනීමට යෑම එක්තරා ආකාරයකට බරපතල තත්ත්වයක්. අපිට දැකගන්නට දැනගන්නට ලැබුණු ආකාරයකට මානසික වශයෙන් බෙහෙත් ලබා ගන්නා අය ඒ මානසික වශයෙන් බෙහෙත් ලබාගෙන තිබිලා නැහැ. ඒ නිසා අපේ වැඩිහිටි අම්මලා තාත්තලාට ඔබ කොයි කාටත් මා කරුණාවෙන් අවධාරණය කරන්නේ, ඔබ මේ කාල පරිච්ඡේදය තුළදී ඔබේ සෞඛ්‍ය තත්ත්වයේ විශේෂයෙන් බෙහෙත් ආදිය ලබා ගන්නවා නම් ඒ ලබා ගන්නා බෙහෙත් ආදිය නිසියාකාර විදියට ඔබ ගන්නට, ඒත් සමගම ඔබේ මානසික වශයෙන් තිබෙන්නා වූ සංහිදියාව, මානසික වශයෙන් තිබෙන්නා වූ සමබරතාව මේ තමයි ඊ타ත්ම වැදගත් වෙන්නේ. හේතුව අපිට යම් විදියකින් අපේ මානසික වශයෙන් තිබෙන ස්වභාවයේ தත්ත්වයේ බිඳ වැටුනොත් අපේ ශාරීරික දුබලතාවන් රාශියක් ඇති වෙන්න පුළුවන්. ඔබට මා මේ කාරණාව පිළිබඳව අද සඳහන් කරන්නම්. හේතුව මොකද? අපි බොහෝ දේවල් අපි ඍණාත්මක විදියට හිතන්න කල්පනා කරන්නම අපේ සිත තුළ අසුභවාදී සිතුවිලි ගොඩනගෙනවා, ඍණාත්මක සිතුවිලි ගොඩනගෙනවා. ඒ නිසා අපේ ජීවිතේ එපා වෙනවා, කලකිරීම සහගත ස්වභාවයක් නැති වෙනවා. ඒ නිසාම අපිට නිතර සමහරලාට අමතක වෙන්න පුළුවන්, අපේ අවධානය නැති වෙන්න පුළුවන්. ඒ වගේම කරදරකාරී බවක් Tamanගේ මනසට දැනෙන්න පුළුවන්. ඊළඟට Tamanගේ ජීවිතය තුළ හැම වෙලාවෙම කනස්සල්ලින් ජීවත් වෙන්නේ, කිසිම සතුටක් Tamanගේ ජීවිතය තුළ ඇත්තේ නැහැ. ඒ නිසාම අධික කෝපයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම කලකිරීම සහගත තත්ත්වයකටපත් වෙන්න පුළුවන්. Tamanගේ ජීවිතය තුළ තනිකමක් ගොඩ නැගෙන්න පුළුවන්. මේ කොහොම දැනෙන්නෙම වෙන කාටවත් නෙවෙයි පින්වත්නි, අපේ මනසටමයි මේ සියලුම කාරණාවන් දැනෙන්නේ. ඒ මනසට දැනෙන ස්වභාවයේ தত্ত্বය ඊ타ත්ම කල්පනාකාරී විදියට අපි ඒ තේරුම් ගන්නට අවශ්‍ය වෙනවා. මොකද හේතුව ඔබට මා සඳහන් කරන්නම් අපේ රෝග සූත්‍ර දේශනාවන් වල පැහැදිලිව සඳහන් කරලා තිබෙන කාරණාවන්. ඒ නිසාම මනසට දැනෙන මේ අධිකතර පීඩනකාරී ස්වභාවීය තත්ත්වය නිසාම අපේ මාංශ පේශිවල යම් වේදනාවක් නැති වෙන්න පුළුවන්. ඒ වගේම මලබද්ධය ඇති වෙන්න පුළුවන්, උක්කාරිය ඇති වෙන්න පුළුවන්, පපුවේ වේදනාවක් නැති වෙන්න පුළුවන්. ඒ වගේම නිතරම සමහරලාට උණුහිම්රිසාවක් නැති වෙන්න පුළුවන්, අධික රුධිර පීඩනය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම හිසේ කැක්කම ඇති වෙන්න පුළුවන්. මේ ඔක්කොම ශාරීරික වශයෙන් තියෙන බොහෝ ලෙඩ දුක් රාශියක් ඇති වෙන්නේම අපේ මනස එක්තරා ආකාරයකට දුබල තත්යකට පත් වුණාට පස්සේ. ඒ නිසා අපිට සමහර කාරණාවන් පිළිබඳව විග්‍රහ කරන විට පින්වත්නි, අපට තිබෙනා වූ සීමිත දැනුම හරහා තමයි ඔබට මා මේ කාරණාවන් පිළිබඳව සඳහන් කරන්නේ. විශේෂයෙන් අපිට සෞඛ්‍ය විද්‍යාත්මක කාරණාවන් පිළිබඳව ඊ타ත්ම ගැඹුරින් අපිට ඒ කාරණාවන් පිළිබඳව සඳහන් කරන්නට අයිතියක් ඇත්තේ නැහැ. නමුත් ඒක වෛද්‍යවරයෙක් තමයි පැහැදිලිව සඳහන් කරන්නට පුළුවන්කමක් තිබෙන්නේ. නමුත් පින්වත්නි, අපිට පේනවා ධර්මානුකූලව මේ කාරණාවන් පිළිබඳව එක්තරා දුරකට අපට විග්‍රහයකට ලක් කරන්නට පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා මා මුලින් ඔබට මේ දේශනාවේදී මා පැහැදිලි කළේ හේතුව කුමක්ද? මේ සියල්ලක්ම අපේ මනස හා සම්බන්ධ වෙච්ච කාරණාවන්. ලෞතර බුදුරජාණන් වහන්සේ ඔබට ධර්මයේ දේශනා කරන විට සඳහන් කළේ, ඔබ ගොඩනගා ගන්නා ලෝකය, ඔබ සකස් කර ගන්නා ලෝකය ඔබම මිසක්වා වෙන කිසි කෙනෙක් නිර්මාණය කරලා දෙන දෙයක් නෙමෙයි. ඒ නිසා අපි මේ ලෝකයේ තුල ජීවත් වෙන්නේ පංචකාම සම්පත්තින් වලට ගෝචර වෙච්ච ලෝකයක්. මේ ගෝචර වෙච්ච ලෝකයේ තුල අපි ඕනෙම වෙලාවකදී ඕනෙම අවස්ථාවකදී පින්වත්නි අපි මායාවේ වසඟයට අසු වෙන්නට පුළුවන්කමක් තිබෙනවා. අද නිවාපම සූත්‍ර දේශනාවේ තිබෙන මූලිකම සංක්ෂිප්ත දේශනාව මම ඔබට දේශනාව අවසානයේදී සඳහන් කරන්නට ඉඩ කඩක් තියාගනිමින් මම මුලින් සඳහන් කරපු කාරණාවන් මම වඩාත් කැමැති තව දුරටත් ඒ කාරණාවන් පිළිබඳව විස්තර කරන්නට. එතකොට මා ඔබට සඳහන් කළේ මූලික වශයෙන් අපේ ඒ මනස තුළ ඇතිවෙනා වූ ඒ ස්වභාවයේ తত্ত্বය, ඒ සිතුවිලි වල තියෙන ස්වභාවයේ తত্ত্বය, මේ සියල්ලක් තුළදීම අපේ ජීවිතය තුළ එක්තරා ආකාරයකට අර්බුදකාරී තත්ත්වයක් නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යම් විදියකින් වේදනාකාරී පීඩාකාරී ස්වභාවයක් නැති වෙන්න පුළුවන්. බලන්ට බුදුරජාණන් වහන්සේගේ දේශනාවේදී පැහැදිලි කරනවා
අංගුත්තර නිකායේ චතුට්ඨ නිපාතේ සඳහන් වන රෝග කියලා කියන සූත්‍ර දේශනාව. දේමේ භික්ඛවේ රෝගා කතමේ දේව කායිකෝච රෝගෝ චේතසිකෝච රෝගෝ ආදී වශයෙන් මේ දේශනාවේදී පැහැදිලි කරනවා මහණෙනි රෝග දෙකක් තිබෙනවා. මේ රෝග දෙකින් එකක් කායික රෝග අනිත් එක තමයි චේතසික රෝග. ඒ නිසා අපි දන්නවා සාමාන්‍යයෙන් කායික වශයෙන් රෝගකාරක තත්ත්වයක් ඇති වුණාට පස්සේ ඒ ඇතිවෙච්චි රෝගකාරක තත්ත්වයට මිනිස්සෙක් අවුරුද්දක් දෙකක් තුනක් අවුරුදු 10ක් 15ක් මේ ජීවිතයේ තුළ විඳවලා නැත්ත වශයෙන්ම එයාට සමහරලාට ජීවිතේ යම් දවසකදී එය නිදහස් කරගන්න පුළුවන් සුවපත් කරගන්නට පුළුවන්කමක් තිබෙනවා. හැබැයි මානසික වශයෙන් ඇතිවෙන්නා වූ රෝගකාරක තත්ත්වය කියලා කියන්නේ මිනිස්සුෙකුට මේක දවසකින් දෙකකින් සුවපත් කරගන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. ඒ බොහෝ කාලයක් තිස්සේ පුජ්‍යලයාගේ ජීවිතයේ තුළ මනස තුළ මේක රඳා පවතිනවා. දැන් ඔබ දන්නවා මේ කායික රෝගකාරක තත්ත්වයේ පිළිබඳව සඳහන් කරන විට අපේ ශරීරය තුළ තිබෙන්නා වූ රෝගකාරක තත්ත්වයන් මේ ඉතාමත්ම හොඳට පැහැදිලිව දේශනාවේ සඳහන් කරන්නේ අංගුත්තර නිකායේ ගිරිමානන්ද සූත්‍ර දේශනාවේදී අපේ ශරීරයට ඇතිවෙන්නා වූ රෝගයන් 48ක් පිළිබඳව සඳහන් කරනවා. පින්නත්නි ඔබ දන්නවා අද වර්තමාන ලෝකයේ තුල ඔබ මීට අවුරුදු ගණනාවකට ඉස්සර වෙලා පෞද්ගලික වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න ගියාට පස්සේ එහෙම නැත්නම් විශේෂඥ වෛද්‍යවරුන් මුණ ගැහෙන්න ගියපුවාම ඒ සේවා මධ්‍යස්ථානවලදී මේ රෝගයන් පිළිබඳව දක්වලා තියෙන තැන්වලදී ඒ රෝගයන්ගේ තිබෙන්නේ ඊ타ත්ම සුළු ප්‍රමාණයක් තමයි ඒ නාමපුවර්වල ප්‍රදර්ශනය කරලා තිබුණේ. හැබැයි දැන් අපිට පේනවා එන්නෙම ඒ රෝගකාරක තත්ත්වයේ ප්‍රමාණය විශාල ප්‍රමාණයක් වැඩි වෙලා තිබෙනවා. ඒ බෝඩ් එකක් හිම නැත්නම් ඒ ප්‍රදර්ශන පූර්වක තියෙන රෝග තත්ත්වයන් බලනකොට අපේ හිස කෙස් වල ඉඳලා යටිපතුල දක්වාම නියපතුල දක්වාම විශේෂඥ වෛද්‍යවරු ඒ සඳහා යොමු වෙලා තියෙනවා බිහි වෙලා තියෙනවා. ඒ කියන්නේ අපිට පේන්නේ මේ தত্ত্বය වඩාත් බරපතල විදියට අපේ ජීවිතය තුළ ඇති වෙලා තියෙනවා. ඉස්සර කාලේදී අපේ ශරීරයේ එක්තරා ආකාරයකට බොහොම සැහැල්ලුවෙන් ජීවිතය ගත වුණේ. ශරීරය තුළ විස සහිත දේවල් තිබුණේ නැහැ. අපි කාපු බීපු දේවල්, අපේ චර්යාවන්, අපි හිතපු දේවල්, අපේ ශරීරයට ඔරොත්තු දෙන දේවල්. නමුත් මෑත භාගයේදී මීට අවුරුදු 10ක් 15ක් 20ක් ඇතුළත පරිසරයේ ලෝකයේ වෙනස් වෙලා ඒත් එක්කම මිනිසුන්ට එක්තරා ආකාරයකට සුරංගනා ලෝකයක් මවාපාලා අපි විදේශ රටවල් වලින් ගෙනාපු දේවල් කාලා බීලා නොයෙකුත් දේවල් සිදු කළාට පස්සේ අපේ ශරීරයට වරුත්තු නොදෙන ආකාරයකට විස සහිත දේවල් අපේ ශරීරය තුළ තැම්පත් වෙලා තිබෙනවා. ඒ නිසා ඉස්සර කාලේදී ගමේ ගොඩේ තියෙන අත් බෙහෙතකින් සමහර දේවල් සුවපත් වුණා. උණක් හේම්බිරිසාවක් ඇති වුණත් අපිට කොත්තමල්ලි ටිකක් ඉඟුරු ටිකක් තම්බලා බිව්වට පස්සේ අපේ ශරීරයන් සුවපත් වෙනවා. නමුත් සමහර වෙලාවට අද ඒ தත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වෙලා ගිහිල්ලා පරිසරය වෙනස් වෙලා ශරීරය වෙනස් වෙලා කාපු බිව්ව දේවල් වෙනස් වෙලා ගිහිල්ලා අපි එක්තරා ආකාරයකට රෝගීන් තත්යකට පත් වෙලා තිබෙනවා. අපිට පේනවා මේ රෝගකාරක තත්ත්වය කියලා කියන්නේ ලෝකේ කාටවත් මේක වළක්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. සමහර රෝගකාරක තත්ත්වයන් තිබෙනවා. ඔබ දන්නවා ඒ සමහර කාරණාවන් ගත්තට පස්සේ කර්මානුරූපව සමහර රෝගකාරයන් නැති වෙන්න පුළුවන්. කොහොම නමුත් බලන්න දැන් මේ ගිරිමානන්ද සූත්‍ර දේශනාවේදී දේශනා කරපු රෝගකාරක තත්ත්වයන් දිහා බලනකොට චක්කු රෝග, සෝත රෝග, ගහන රෝග, ජීවහා රෝග, කණ්ඨ රෝග, මුඛ රෝග, දන්ත රෝග, කාස සාස පිනාස දහෝ මේ කියන ඔක්කොම රෝගකාරක තත්ත්වයන් විශාල ප්‍රමාණයක් අපේ ශරීරයේ පුරාවටම තිබෙනවා. ඒත් එක්කම බලනකොට මේ දිනවල හැම තැනකම පැතිරෙනා වූ වෛරස් සහගත ස්වභාවය තාමත්ම දරුණු ආකාරයකට බරපතල ආකාරයකට තිබෙනවා. පිනාස කියලා කියන්නේ පීනස පිළිබඳව දක්වන කාරණාව. ඇත්ත වශයෙන්ම පින්වත්නි මේ රෝගකාරක තත්ත්වයන් බලනකොට අපත් පෞද්ගලික වශයෙන්ම දැඩි ලෙසම පීඩාවට පත්වන රෝගකාරක තත්ත්වයක් තමයි පීනස කියලා කියන රෝගකාරක තත්ත්වය. අවුරුදු ගණනාවක් තිස්සේ ඒ රෝගකාරක තත්ත්වයට මමත් පෞද්ගලික වශයෙන් මුහුණ දෙලා සිටිනවා. ලංකාවේ ජීවත් වන බොහෝ දෙනෙක් ඒ රෝගකාරක තත්ත්වයන්ට මුහුණ පාලා තියෙනවා. නොයෙක් බෙහෙත් තෙත් ආදිය ලබා ගත්තත් සමහර වෙලාවට తాවකාලික සොවයක් තිබුණත් ඒ සොයන් එතරම් යහපත් තත්ත්වයකටපත් වෙන්නේ නැහැ. ඒ නිසා පෞද්ගලික වශයෙන්
මම කරන බොහෝ පුණ්‍ය කටයුතු වලදී මේ වෙන විට නොයෙක් ආකාරයේ පුණ්‍ය කටයුතු අපි පෞද්ගලික වශයෙන් සිද්ධ කරලා තිබෙනවා. උදාහරණයක් විදිහට පහුගිය සතියේත් අපි ගවයන් 90 දෙනෙක් මේ වෙන විට මම නිදහස් කරලා තිබෙනවා. දහස් ගණනක් භික්ෂුන් වහන්සේලාට දන් පැන් පූජා කරලා තිබෙනවා. ඒ වගේම චෛත්‍ය සකස් කරලා පූජා කරලා තිබෙනවා. දානශාලාවල්, පොයේ සීමාවල්, ගෙවල් මේ නොයෙක් ආකාරයේහි ලක්ෂ සංඛ්‍යාත වශයෙන් අපේ පින්වත් පිරිසගේ උදව් උපකාරය ඇතුව අපි පෞද්ගලික වශයෙන් මේ බොහෝ දේවල් අපි කරලා අපි ප්‍රාර්ථනා කරන්නේ බලාපොරොත්තු වන්නේ මේ උතුම් ධර්මයේ තෙරුම් ගන්නට අපිට ප්‍රඥාව පහළ වේවයි කියලා. ඒත් එක්කම සමහර වෙලාවට සමහර ඇත්තන් අවුරුදු ගණන් Tamanගේ ජීවිතය තුළ කිසිම ප්‍රශ්නයකින් ගැටලුවකින් තොරව ඉතාමත් හොඳ සෞඛ්‍ය සම්පන්න විදියට ජීවත් වෙනවා. අවුරුදු 96ක් වෙච්චි වයසක ආච්චි අම්මා කෙනෙක් මේ මෑත භාගයේදී මේ ධර්ම දේශනාව සිදු කරන දවසේදී මැත්ත වශයෙන්ම අපිට දැක ගන්නට ලැබුණා. ඉතාමත්ම හොඳින් කිසිම අපහසුකින් තොරව බිම වාඩි වෙලා ඉන්න ස්වභාවය, ඒ වගේම Tamanගේ සමාධි සිත තියාගන්න පුළුවන් ආකාරයකට හොඳ සිහි කල්පනාවක යුක්තව හිටපු ස්වභාවය අවුරුදු 96ක් වෙච්ච කෙනෙක්. ඒ නිසා කොයිතරම්නම් නිරෝගීකමක් තියනවද කියලා අපිට දැනුණා. අපිට පේනවා මේ පීනස් වගේ රෝගකාරක තත්ත්වයකින්, සෙම් වගේ රෝගකාරක තත්ත්වයකින් අපි අවුරුදු ගණනාවක් තිස්සේ පීඩාවට පත් වෙලා සිටින විට සමහර වෙලාවට ඇතැම් වෙලාවට ධර්මදේශනාවක් කරගන්න බැරි තරමටම අපහසුතාවන් ඇති වෙනවා. ඒ නිසා අපිට ඒක පේනවා එක්තරා ආකාරයකට සංසාරිත සමහර වෙලාවට අපි කරපු අකුසල කර්මයන් වෙන්න පුළුවන්. ඒත් සමගම මේ ආත්ම භාවයේදී අපි කරපු එහෙම නැත්නම් යම් දේවල් වෙන්නට පුළුවන්කමක් තිබෙන අපේ ඥාන හරහා සමහර වෙලාවට පරම්පරාවෙන් එන තත්ත්වයන් වෙන්නට පුළුවන්කමක් තිබෙනවා. කොහොම නමුත් එවැනි රෝගකාරක තත්ත්වයක් ඇතිවෙච්ච වෙලාවකදී අපි මේ දිනවල බලාපොරොත්තුෙන් සිටින අත් වශයෙන් බෙහෙත් තොරුවක් සකස් කරගන්නට, ඒ බෙහෙත් තොරුවක් සකස් කර ගැනීම වෛද්‍ය උපදේශ වලට අනුකූලව අපි සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක මහා පිං වැඩෙන පිංකමක් විදිහට මට හිතුණා, කල්පනා වුණා. එයත් තවත් කෙනෙකුට උදව්කාරය කරන්න පුළුවන් අපේ ස්වාමින්වහන්සේලාට, වයසක ස්වාමින්වහන්සේලාට මේ බෙහෙත් තොරුවෙන් අපිට උදව් උපකාර කරන්න පුළුවන්කමක් තියෙනවා. ඒක වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමයකට අනුකූලව සකස් කරන්න බලාපොරොත්තු වෙන සිටිනවා. ඉතින් ඒ සඳහා කිසියම් කෙනෙක් Tamanට සම්බන්ධ වෙන්න පුළුවන් නම් මොකද ඒක වටිනා පිංකමක්. සංසාරයේ තුල අපි කරපු අකුසල කර්මයන් යටපත් කරන්න පුළුවන් පිංකමක්. ඉතින් අහිංසක කෙනෙකුට, දුප්පත් කෙනෙකුටත් අපිට උදව්වක් උපකාරයක් ඒ හරහා අපිට කරන්න පුළුවන්කමක් තිබෙනවා. ඒ සඳහා කිසියම් කෙනෙක් ඔබට දායකත්වයක් දරන්න අවශ්‍ය නම්, සම්බන්ධ වෙන්න අවශ්‍ය නම් මේ දේශනාව අවසානයේදී ඔබට මම සඳහන් කරන්නම් මගේ දුරකථන අංකය. මේ රාත්‍රී කාලේ කතා කරනවට වඩා ඔබට පහසු වෙලාවකදී කතා කරන්න මම අවශ්‍ය විස්තර ඔබට ලබා දීමක් සිදු කරන්න. මා සඳහන් කළේ මේ පීනස වගේ රෝගකාරක තත්ත්වයන් ඇත්ත වශයෙන්ම රටේ ජීවත් වෙන බොහෝ දෙනෙකුට බහුල වශයෙන්ම සිද්ධ වෙනවා. ඒ සමහර වෙලාවට අර ශාරීරිය තුල තිබෙනා වූ සමබරතාව නැති වෙන විට ඒ තත්ත්වයන් නැති වෙන්න පුළුවන්කමක් තියෙනවා. කෙනෙකුගේ මානසික වියවුල් තත්ත්වයේ විශාල වශයෙන් ඇති වෙන විටත් ඒ තත්ත්වය ඇති වෙන්නට පුළුවන්කමක් තිබෙනවා. නමුත් අපි හැම වෙලාවක් තුළදීම අපේ ජීවිතය තුළ අපි උත්සාහවත් වන්නේ පුළුවන් තරම් අපේ කුසලයේ බලවත් කරලා මේ තියෙන කර්ම රෝගයන් අත් වශයෙන් අපි නිදහස් කරගන්න අපි උත්සාහ කරන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා මේ ගිරිමානන්ද සූත්‍ර දේශනාවේදී පෙන්눔 කළ ආකාරයකට අපිට පේනවා මුච්චා එහෙම නැත්නම් අපේ ශරීරය තුළ ඇතිවෙනා විෂ්ණායු කිපීම නිසා යම් ආකාරයේ රෝගකාරක තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම කුෂ්ඨ රෝග, ගණ්ඩ රෝග, කිලාස, අපමාර, දද්දු, ලෝහිත පිත්තන්, මේ ලේ පිටවීම වගේ දේවල්, මధుමේහය, ළඟට පිලකා, එහෙම නැත්නම් අපි නොයෙක් විදිහේ සඳහන් කරන පිළිකා වර්ග රෝගකාරක තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. බගන්දරා, එහෙම නැත්නම් ගුද මාර්ගයේ විවිධාකාර විදිහේ ගෙඩි හට ගන්නා දේවල්. දැන් මේව බලන්නකො ඔක්කොම ඒ කාල පරිච්ඡේදයේ තුලත් මිනිසුන්ගේ ශාරීරිය තුල තිබිච්ච රෝගකාරක තත්ත්වයන්ම තමයි. කිසිදු වෙනසක් ඇත්තේ නැහැ. දැන් මේ රෝගකාරක තත්ත්වයන් නැති වෙනකොට අපි බොහෝ වෙලාවට අපි දන්නවා අපේ ජීවිතය තුළ එක්තරා ආකාරයකට පීඩාකාරී ස්වභාවයක් ඇති වෙනවා. අපි හිතෙනවා මේ රෝගකාරක තත්ත්වය මට විතරයි තියෙන්නේ කියලා. නෑ පින්වත්නි, දැන් පීනස වගේ රෝගකාරක තත්ත්වයක් ගත්තට පස්සේ ඒ පීනස භාගයේ රෝගකාරක තත්ත්වේ මට පමණක් නෙමෙයි, මේ ධර්මයේ ශ්‍රවණය කරන ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ඔබ ලංකාවේ වෙන්න පුළුවන්, විදේශ රටක වෙන්න පුළුවන්, ඒ ඕනෑම රටක ඉන්න කෙනෙකුට මේ රෝගකාරක තත්ත්වය ඇති වෙන්න පුළුවන්. අපිට මේකින් කිසි කෙනෙකුට වළකන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. අපිට පේනවා ඉතිහාසයේ තුලත් හිටපු රජවරු, සිටුවරු සහ නොයෙක් පිරිස් මේ කියන රෝගකාරක තත්ත්වයන්ට මුහුණ පාලා සිටිනවා. අපේ ඉතිහාසයේ තුල අපිට පේනවා අනුරාධපුර වගේ යුගයන් වලට ගියාට පස්සේ, විශේෂයෙන් මිහින්තලේ වගේ තැන්වල
ඒ පැරණිම කාලයේත් මේ භික්ෂුන් වහන්සේලාට අපෝපස්ථාන කිරීම සඳහා රෝහල් සකස් කරලා තිබෙනවා. බෙහෙත් ඔරු සකස් කරලා තිබෙනවා. ඒ වගේම චිකිත්සක ක්‍රම තිබිලා තිබෙනවා. නස්න ක්‍රම තිබිලා තියෙනවා. අපේ විනය පිටකයේත් පින්වත්නි අපිට මේ බෙහෙත් වර්ග පිළිබඳ සඳහන් වෙනවා. නමුත් අපි කුමන බෙහෙතක් අපි පාවිච්චි කළත් ගත්තත් වෛද්‍ය උපදේශ වලට අනුකූලව තමයි ඒ දවල් සකස් කරගත යුතු වන්නේ, පිළියෙල කරගත යුතු වන්නේ. කොට අපිට පේනවා අපේ ජීවිතය තුළ මේ කියන රෝගකාරක තත්ත්වයන්ගෙන් කිසිම කෙනෙකුට මිදෙන්නට හැකියාවක් ඇත්තේ නැක පොදු තත්ත්වයක් විතර තමයි දකින්න පුළුවන්කමක් තියෙන්නේ. දැන් මේ රෝගකාරක තත්ත්වයන් නැතිවීම සඳහා බලපාන ප්‍රධානතම කාරණාව ඔබ දන්නවා දේශනාවේ සඳහන් කරන පිත්ත සමුට්ඨාන ආබාධා, සෙම්බ සමුට්ඨාන ආබාධා, වාත සමුට්ඨාන ආබාධා. ඉතින් මේ වාපිත්සෙම් තුනම කිපීම මේක ආයුර්වේදයේ තුලත් උගන්වන ප්‍රධානතම කාරණාවන් තුනක්. එතකොට ඔබ දන්නවා මේ වාපිත්සෙම් තුනම කිපීම නිසා දැඩි ලෙස පීඩාකාරී තත්ත්වයන්ට මුහුණ පාන්න සිදු වෙනවා. සමහරවිට අපි දේශගුණ තත්ත්වයන් විවිධ තැන්වලදී අපි මාරු වෙනවා. ඊළඟට අපි පැය ගණන් සමහරවිට එකම තැන වාඩි වෙලා ඉන්නවා, දුර පළාත් වලට යනවා. මේ යන හැම අවස්ථාවකදීම අපට අපේ ජීවිතේට ඒ වෙනස්කම් වලට බාධක වලට මුහුණ පාන්න සිදු වෙනවා. දැන් කවුරු හරි කෙනෙක් දුර පළාතක රැකියාවක් කරන කෙනෙක් ඉන්නවනම් ඒ රැකියාවක් කරන කෙනෙකුට Tamanගේ වෘත්තිය කරන්නම අවශ්‍ය වෙනවා. ඒ වෘත්තිය කරගෙන ගියේ නැත්නම් ඔහුට ජීවත් වීමේ මගක් ඇත්තේ නැහැ. ඒ නිසා පින්වත්නි එවැනි අවස්ථාවන් පිළිබඳව සඳහන් කරන්න පුළුවන්. සන්නිපාතිත ආබාධා, උතු පරිණාමජ ආබාධා, විසම පරිහාරජ ආබාධා, ඕපක්කමික ආබාධා, කම්ම විපාකජ ආබාධා. මේ සමහර දේවල් තියෙන ඇත්ත වශයෙන්ම කර්ම විපාකයන් විද්‍යටම සලකන්නට පුළුවන් කමක් තියෙනවා. ඒ මා මුලින් සඳහන් කළ ආකාරයකට මටත් තිබෙන්නේ එක්තරා ආකාරයකට මට දැනෙන්නෙම මේ සංසාරයේම කරපු සමහරලාට කරපු අකුසල කර්මයක්. ඒ කවදා කොයි දවසේ කොයි මොහොතේදී මේක ගෙවලා ඉවර කරගන්න පුළුවන් වේද කියලා කිසිවක් කියන්නට පුළුවන් කමක් නැත්තේ නේ. ඒ නිසා බුද්ධ දේශනාවේ සඳහන් කරන ආකාරයකට යස්ස පාපං කතං කම්මං කුසලේන පිටේ යති. ඉතින් අපි සංසාරයේ තුල බලවත් වූ අකුසල කර්මයක් කරලා තිබෙනවා නම් ඒ කරලා තියෙන අකුසල කර්මයේ අපි කරන බලවත් වූ කුසල කර්ම වලින් යටපත් කරන්න පුළුවන්. ඒතර අපිට දැනෙනවා නම් අපේ ජීවිතයේ තුල කරදර බාධක දුක් දෝමනස්යන් තිබෙනවා කියලා ඒ තියෙන හැම වෙලාවක් තුලදීම පින්වත්නි අපි ඒ කුසලයේ බලවත් කරගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල අනිවාර්යයෙන්ම සකස් කරගත යුතුම වෙනවා. මොකද හේතුව අපිට යම් යම් වූ පුණ්‍ය කටයුතු කරගන්නට ඉඩ කඩක් ඇත්තේ නැහැ. මීට අවුරුදු ගණනාවකට ඉස්සලා ඔබ කරපු ආපු ගියපු ගමන් බිමන් අද ඔබට යන්න හැකියාවක් ඇත්තේ නැහැ. කරපු පුණ්‍ය කටයුතු කිරීමේ ශක්තියක් ඇත්තේ නැහැ. සමහරලාට ඔබේ අතේ මිල මුදලක් තිබුණත් ඒ මිල මුදල ඔබට වියදම් කරලා ඔබේ හිතේ හැටියට ඔබට කටයුතු කිරීමේ ශක්තියක් ඇත්තේ නැහැ. ඒ නිසා අපිට පේනවා අපේ හිතට දැනෙනවා නම් අපිට හිතෙනවා නම් මේ උතුම් පුණ්‍ය කටයුතු කරන්න අවශ්‍යයි කියලා ඒ හිතුණු මොහොතේම පින්වත්නි අපි මේ කටයුත්ත සිදු කළ යුතු වෙනවා. මොකද හේතුව මා මුලින්මත් ඔබට දේශනා කරපු ආකාරයකට මේ ගෙවන්නේම අපි සංසාරයේ තුල පෙර සංසාරයේ තුල කරපු කර්මයක්මයි ගෙවන්නේ. මේ කර්මයේ ගෙවෙන මොහොතේදී අපි කුසලයේ බලවත් කරගන්න අවශ්‍ය වෙනවා. ඒ කුසලයේ බලවත් කරගන්නා තරමටම තමයි අපිට ධර්මයේ තුල රැකවරණයක් පින්වත්නි අපිට ළඟා කරගන්නට පුළුවන්කමක් තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව හරිම ප්‍රායෝගිකයි පින්වත්නි. හේතුව මොකද ප්‍රායෝගිකයි කියලා සඳහන් කළේ මේ රෝගකාරක තත්වයන්ගෙන් අපේ සිත තුළ ඇති කරගන්නා වූ චිත්ත බලවත්කම නිසා අපිට යම් යම් ආකාරයෙහි අපේ ශරීරය තුළ යම් යම් ආකාරයේ වෙනස්කම් ඇති කරගන්න පුළුවන්. ඔබ දන්නවා ප්‍රායෝගික වශයෙන් ගත්තොත් එහෙම අපි බෝධි පූජාවක් තියෙන අවස්ථාවක් ගත්තොත් බෝධි පූජාවකදී අපේ මනස සම්පූර්ණයෙන්ම පින්වත් ඒ සඳහා යොමු වෙනවා. ඊළඟට බෝධින් වහන්සේ සමීපයක් ළඟට ගිහිල්ලා ඒ මළුව අමදින එක, ඒ වටපිටා පරිසරය පිරිසුදු කරන එක, මල් ටික පූජා කරන එක, පහන් පත්තු කරන එක, මේ සියල්ලක්ම චිත්ත ඒකාග්‍රතාවක් තුල රඳවාගෙන ඒ කටයුතු සිද්ධ කරගන්නකොට අපේ ශරීරයට යම් ආකාරයක දෝෂයක් තිබෙනවා නම් ඒ දෝෂ වලින් නිවාලන්නට පුළුවන්කමක් තිබෙනවා. සාමාන්‍ය ගැමි විඥානයේ තුළ මිනිසු විශ්වාස කරනවා ඇස්වා කටවා දෝෂ ග්‍රහ දුස්සපලාදී. මේ සියල්ලක්ම මේ පෙර කර්මයන්ගේ බලපෑම නිසා සිදුවන දේවල්. ඒ විතරක් නෙවෙයි සමහරලාට මේ යම් යම් කාලවකවාන් වලදී හිරුසඳු දෙදෙනාගේ නැගීම් බැසීම් තුළ උෂ්ණ කාල පරිච්ඡේදයන් තුළ අපේ ශරීරය තුළ යම් යම් වෙනස් වීම් ඇති වෙන්න පුළුවන්. ඒ කිරණ වල බලපෑම් ඇති වෙන්න පුළුවන්. අපේ මනසට ඒවා දැනෙන්න පුළුවන්. ඒ නිසා අපේ ශරීරය තුළ ඇතිවෙනා වූ රසායනික සංයුතියන්ගේ යම් යම් වෙනස් වීම් ඇති වෙන්නට පුළුවන්කමක් තියෙනවා.
ඒකට අපි බෝධීන් වහන්සේ සමීපයට ගිහිල්ලා බෝධියක් සමීපයේදී ඒ සියලු පුණ්‍ය කටයුතු සිද්ධ කරනකොට ඇත්ත වශයෙන්ම අපේ ශරීරය තුළ යම් යම් වෙනස් වීම් ඇති වෙලා ඒ තමන්ගේ මනසට බලපාලා මනස තුළ එක්තරා ආකාරයකට සංසුම් තත්ත්වයක් ඇති කරන්න පුළුවන්. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි පිරිත් සූත්‍ර දේශනාවන් සජ්ජායනය කරනවා. උදාහරණයක් විදිහට මෝර පිරිත අපි සජ්ජායනා කරන එක, ජය පිරිත සජ්ජායනා කරන එක, ඒ වගේම කරණීයමෙත සූත්‍ර දේශනාව වැඩිපුර සජ්ජායනා කරන එක. කොට මේ පිරිත් සූත්‍ර දේශනාවන් හැම වෙලාවක් තුළදීම තමන්ගේ මනස තුළ මෙනෙහි කරන විට ඒක තමන්ට ලොකු ශක්තියක් රැකවරණයක් ලැබෙනවා. අපි දන්නවා විශේෂයෙන් මෝර පිරිත වගේ දේවල් මේ හැම පිරිතකම සඳහන් වෙන්නේ බුදුගුණ පිළිබඳව සඳහන් වන දේවල්. ධර්මයේ ගුණ, මහා සංඝරත්නයේ ගුණ සඳහන් වෙනවා. එතකොට මේ ගුණයන්ගේ තියෙන ප්‍රධානතම කාරණාව තමයි ඒව සත්‍යයක් විතර බෞද්ධයන් විදිහට අපි පිළිගන්නවා. අපි අවසානයේදී කියන්නේ ඒතේන සත්‍යවජ්ජේන හෝතු මේ ජය මංගලං. මේ උතුම් සත්‍ය බලයෙන් මගේ ජීවිතේට ජය මංගල්‍යයක් වේවායයි කියලා ප්‍රාර්ථනා කිරීමක් කරනවා. ඒකට බලන්න එතකොට මේ කියන කාරණාව තුළ කොයිතරම්නම් Tamanට ලොකු ශක්තියක් තිබෙනවද? ඒකට ඒ Tamanගේ ආත්ම විශ්වාසය සහ ඒ වගේම Tamanගේ මනස ඒ සඳහා සකස් වුණාට පස්සේ පිළිල වුණාට පස්සේ Tamanගේ ශරීරය තුළම පින්වත්නි Tamanටම නොදැනුවත්ම ආකාරයකට ඒ මානසික ශක්තියක් ගොඩනගා ගන්නට පුළුවන්කමක් තියෙනවා. එතකොට අපේ කරදර බාධක සහ ලෙඩ දුක් සහ බොහෝමයක් දේවල් ඇති වෙනකොට පින්වත්නි අපි ඇත්ත වශයෙන්ම සිදු කළ යුතු වන්නේම වඩා වඩාත් බලවත් ආකාරයකට අපි ඒ කුසල ශක්තියින් වල අපි නිරත වෙන එක. දැන් උදාහරණයක් විතර ගත්තොත් එහෙම විශේෂයෙන් ඊ타ත්ම අබල දුබල තත්යකට පත් වෙලා ඉන්න අසරණ රෝගියෙකුට අපි උදව්වක් උපකාරයක් කිරීම. ඔබ දන්නවා මේ කාල පරිච්ඡේදය තුළ ගමක ඉන්න රෝගියෙක් සමහරලාට රෝහලකට ගෙනියන්නට බැරිව අසරණ තත්යකට පත් වෙලා ඉන්නවා. එතකොට ඔබේ නිවසේ යම් කිසි පුංචි හරි වාහනයක් තිබෙනවා නම් ඒ වාහනකින් ඒ රෝගියා රෝහලකට ගෙනියන්නට උදව් උපකාර කරන්න පුළුවන් නම් ගැබිනි කාන්තාවක් ඉන්නකොට ඒ ගැබිනි කාන්තාව ගෙනියන්නට උදව්වක් උපකාරයක් කරන්න පුළුවන් නම් බෙහෙතක් හේතක් අරන් දෙන්නට පුළුවන්කමක් තියෙනවා නම් ඒවා තමයි ඇත්ත වශයෙන්ම පින්වත්නි අපිට මේ මොහොතේදී මේ අවස්ථාවේදීම කරගන්නට පුළුවන්කමක් තිබෙන්නා වූ මහා පුණ්‍ය කටයුතු. අපි කල් මල් බල බල එහෙම නැත්නම් අපි නැකත් බල බල සමහර කටයුතු කරන්නට අවුරුදු ගණන් දින ගණන් සමහරලාට අපි පෙරම් පොරපොර ඉන්නවා. නමුත් පින්වත්නි අපිට ඒවා කවදාවත් සමහරලාට අපි බලාපොරොත්තු වන ආකාරයට ඉටු කරගන්න ලැබෙන්නේ නැහැ. එහෙම ඉටු කරගන්න නොලැබෙන එක පිළිබඳවත් පසුතැවිල්ලට ලක් වෙන්න අවශ්‍ය වන්නේ නැහැ. හේතුව මොකද අපි මේ ජීවත් වෙන්නේ අනිත්‍යතා ලෝකයක් තුල. මේ ලෝකේ හැම දෙයක්ම වෙනස් වෙනවා. මොහොතින් මොහොත වෙනස් වෙනවා. රට වෙනස් වෙනවා. ලෝකේ වෙනස් වෙනවා. මිනිස්සු වෙනස් වෙනවා. පාලනයේ වෙනස් වෙනවා. ගහකොළ සතා සීපාවා. මේ සියල්ලක්ම වෙනස් වන ලෝකයක් තුළ අපිට ස්ථිරසාර විදිහට සමහර දේවල් පිළිබඳව සැලසුම් සහගත විදිහට අපිට කරගන්න ඉඩ කඩක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔබට මේ මොහොතේදී තවත් කෙනෙකුගේ කුස පුරවන්නට පුළුවන්කමක් තියෙනවා නම් තවත් කෙනෙකුට සතුටක් ගෙන දෙන්නට පුළුවන්කමක් තියෙනවා නම් පාරේ යන වෙන විට සමහර වෙලාවට මගතොට ඉන්න කෙනෙක් ඔබේ වාහනේ දාගෙන යන්න පුළුවන් නම් ඔහුට උදව්වක් උපකාරයක් කරන්න පුළුවන් නම් සමහරලාට 3 වේලක් කන ඔබ සමහරලාට 2 වේලක් කාලා 1 වේලක් තවත් කෙනෙකුට උදව්වක් උපකාරයක් කරන්න පුළුවන් නම් භික්ෂුන් වහන්සේලාට උදව් උපකාර කරන්න පුළුවන් නම් පිරිවෙන් ඊ타ත්ම අපහසුයෙන් අමාරුවෙන් මේ කාල පරිච්ඡේදය තුල පින්නත් පවත්වාගෙන යන්නේ. අපත් පිරිවන් කරන නිසා පොඩි හාමුදුරුවෝ රැක බලාගෙන කටයුතු කරගෙන යනකොට ඊ타ත්ම ප්‍රායෝගික වශයෙන් විශාල ගැටලු වලට ප්‍රශ්න වලට මොන පාන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපිට තියෙන හැටියකට පුළුවන් ආකාරයකට ඒ සියල්ලක්ම අපි පවත්වාගෙන ආ යුතුන. හැබැයි අපි ඊ타ත්ම හොඳ මානසික ශක්තියකින් යුක්තව මේ කියන ආධ්‍යාත්මික වශයෙන් කරන බොහෝ කටයුතු අපි සියල්ලක්ම නොපිරිහෙලා ඊ타ත්ම හොඳින් සංවිධානාත්මක විදිහට සිදු කරගත්තොත් පින්වත්නි අපිට මේ කාල පරිච්ඡේදයේ ගෙවා දමන්නට පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා ඔබට මෙතුවක් වේලා මා සඳහන් කළේ අපේ ශරීරයට ඇතිවෙන්නා වූ මේ රෝගකාරක තත්ත්වයන්ගේ තියෙන ස්වභාවය බලනකොට ඒ බොහෝ රෝගකාරක තත්ත්වයන් අර මනස තුළ ඇතිවෙන්නා වූ පීඩනකාරී ස්වභාවය නිසා වැඩි වෙන්නට පුළුවන්කමක් තියෙනවා. නිසා අපි හැම වෙලාවක් තුළදීම අපේ ජීවිතයේ තුළ ඒ සැහැල්ලු භාවයේ ඊ타මත් වැදගත් වෙනවා. දැන් ඔබ දන්නවා බුද්ධ දේශනාව තුළ සඳහන් කරන ඊ타මත් වැදගත් කාරණාවක් තියෙනවා. ඒ වැදගත් කාරණාව තමයි කෙනෙකුගේ තුළ තිබෙන්නා වූ මේ පෞරුෂත්වයේ එහෙම නැත්නම් කෙනෙකුගේ ජීවිතේ ගොඩනගා ගන්නට සංවර්ධනය කර ගන්නට අවශ්‍ය කරන
ප්‍රධානතම කාරණාවන් 4ක් පිළිබඳව අපේ දේශනාවන් වල සඳහන් කරලා තිබෙනවා. ඒ කාරණාවන් ඉතාමත් වැදගත් වෙනවා. හේතුව මොකද? නිරෝගීමත් මිනිස්සෙක් විදිහට ජීවත් වීම සඳහා මේ ඉතාම වැදගත් වෙනවා. ඔබ දන්නවා පළවෙනි කාරණාව විදිහට සඳහන් කළොත් මේ තමයි ආහාර සප්පාය. එහෙම නැත්නම් සුදුසු ආහාර පරිභෝජනය කිරීම කියලා කියන කාරණාව. විහරණ සප්පාය නිවැරදි ලෙස අපේ ඉඳුම් හිටුම් වගේම අපේ නිවැරදි හැසිරීම රටාව සකස් කරගන්න අවශ්‍ය වෙනවා. උතු සප්පාය අපේ ශරීරයට හිතකර ඍතුන් අපි පරිහරණය කරන්න අවශ්‍ය වෙනවා. පුජ්‍යල සප්පාය සුදුසු පුජ්‍යලයන් අපිට ආශ්‍රය කරන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම අජ්ජාසේ සප්පාය හොඳ අදහස් ඇති කර ගැනීම. මේ කියන කරුණු පහම ඔබට මා සංක්ෂිප්ත වශයෙන් සඳහන් කළේ හේතුව කුමක්ද? මෙන්න මේ කාල පරිච්ඡේදයේ තුල ඔය කියන අවබෝධය අපේ ජීවිතේට ඉතාමත් වැදගත් වෙනවා. හේතුව දැන් මූලික කාරණාව විදිහට සඳහන් කළොත් එimhe ආහාර සප්පාය කියලා කියන කාරණාව. දැන් අපි දන්නවා අපේ ලංකාවේ ජීවත් වෙන අපි බොහෝ දෙනෙකුට මේ කාල පරිච්ඡේදය තුල යම් යම් ආකාරයේහි ආහාරයන් වල හිගවීමක් තිබෙනවා. ඔබ දන්නවා සමහර වෙලාවට අපේ ගැබිනි මව්වරුන්ට ලබා දෙන කිරි ටිකක් සමහරලාට ගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. වැඩිහිටියන්ට ලබා දෙන බෙහෙතක් හේතක් ගන්න විදියක් නැහැ. ඒ වගේ මිල ගණන් ඉතාමත් ඉහළයි දහස් ගුණයකින් වැඩි වෙලා තියෙනවා. එතකොට දරුවන්ට සමහර වෙලාවට අවශ්‍ය කරන පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා දෙන්න හැකියාවක් ඇත්තේ නැහැ. නමුත් එතකොට අපිට පේනවා අපේ ජීවිතයේ තුළ ඒ යම්කිසි ආහාරයක් අපිට ලැබෙනවා නම් ඒ ලැබෙන ආහාරය පිළිබඳව දේශනාවේදී සඳහන් කරන්නේ මේ බත් කන එකවත් මඤ්ඤොක කන එකවත් විතරක්ම නෙමෙයි මේ ආහාරයේ විදිහට අපි මෙතනදී දේශනාවේ සඳහන් කරන්නේ. දැන් අපි ආහාර වර්ග 4ක් පිළිබඳව ධර්මානුකූලව අපිට පේනවා සඳහන් කරලා තිබෙනවා. එකක් තමයි කබලින්කාර ආහාර විදිහට සඳහන් කරලා තිබෙන. මේකෙන් අදහස් කරන්නේ අත වශයෙන්ම අපි යම් යම් ආකාරයේහි කැබලි වලට කඩලා අපි මුඛයෙන් අපි ලබා ගන්නවා. එහෙම නැත්නම් කටින් ලබා ගන්නා යම් යම් ආකාරයේ තිබෙනා වූ පෝෂ්‍යදායී ආහාර. මම එතනදිත් ඔබට අවධාරණය කරන්නේ යම් කිසි දෙයක් ඔබ සතුව තිබෙනවා නම් ඔබවගේ වත්තේ පිටියේ ඔබ සකස් කරලා තියෙනවා නම් පිළිල කරලා තිබෙනවා නම් ඔබට හැකියාවක් තිබෙනවා නම් වෙළඳ පොලින් යම් කිසි දෙයක් වැඩිපුර දෙයක් මෙලදී ගන්නට ඔබ ඒ දේවල් ආහාරයට ගන්නවා වගේම තවත් කෙනෙකුට පින්වත්නි ಜಾති ආගම් ભેදකින් තොරව ඒත් එක්කම ඔබේ තරහකාරයා වෙන්න පුළුවන් ඔබ අකමැති කෙනා වෙන්න පුළුවන් ඒ සියලු දෙනාටම ඔබේ මනුෂ්‍යත්වයේ දෑත් දීගු කරලා ඒ ඇත්තන්ට එක ලබා දීම සිද්ධ කරන්නට. මොකද මේ කාලයේදී දුර්භික්ෂ කාල පරිච්ඡේදයක් තුළ යම් කිසි කෙනෙකුට කෑමක් බීමක් හරි ලබා දීලා පින්වත්නි උදව්ව උපකාරය කරන්නට පුළුවන්කමක් තිබෙනවා නම් ඒ ඉතාමත් වැදගත් වෙනවා. අපි ආහාරයක් විදියට අපේ ජීවන රටාව තුළ දවසකට 3 වේලක් කෑවනම් සමහරවිට අපිට 2 වේලක් ඔබට කන්නට පුළුවන්කමක් තිබෙනවා. ඒ නිසා ඔබ ලබා ගන්නා ආහාරය කියලා කියන්නේ ඔබේ දිවි පැවැත්ම සඳහා හේතු වෙනවා වගේම තවත් කෙනෙකුට ඒ ආහාර ටිකක් ලබා දෙනවා කියලා කියන්නේ පින්වත්නි එය තවත් කෙනෙකුගේ ජීවිත පැවැත්ම සඳහා තිබෙන සුදුසුම දෙයක්. විශේෂයෙන් ඔබ මේ කාල පරිච්ඡේදයේ තුළ ඔබේ නිවසින් ඔබ බත් ඇටයක්වත් වෙනත් තැනකට විසි කරන්න එපා. බත් ඇටයක් හරි ඔබ විසි කරනවා නම් අයින් කරනවා නම් පින්වත්නි ඒ ඊ타ත්ම බරපතල තත්ත්වයක්. විශේෂයෙන් අපේ විහාරස්ථානවල ඉන්න ස්වාමින් වහන්සේලාට විශේෂයෙන් අපි අවධාරණය කරන්නේ මේ කාල පරිච්ඡේදය තුළ තමන් වහන්සේලාගේ පන්සල් වලට ලැබෙන ආහාර වැඩිපුර තියෙන ආහාර කොයිම වෙලාවකදීවත් ඒවා ඉවත් කරන්න එපා විනාශ කරන්න එපා. අපිට පුළුවන්කමක් තිබෙනවා ගමේන් අහිංසක කෙනෙකුට ඒවා ලබා දෙන්නට පුළුවන්කමක් තියෙනවා. අපි වැඩිපුර පින්වත්නි ඒවා පිළිබඳව ලොකුවට ගැඹුරුවට අනවශ්‍ය විදිහට අපි කල්පනා කරන්න ගියොත් අපිට ප්‍රායෝගික වශයෙන් අපේ ජීවිතයේ සමහර කාරණාවන් අපිට කරගන්නට හැකියාවක් ඇත්තේ නැහැ. ඒ නිසා ඒ ආහාර කියලා කියන්නේ ඊ타මත්ම වැදගත්. අපේ පෞරුෂත්වය අපේ ශාරීරික තත්ත්වය ගොඩනගා ගන්නට ඒ ආහාර ලබා ගන්නවා වගේම තවත් කෙනෙකුට ඒ ආහාරයක් අපිට ලබා දෙන්නට පුළුවන්කමක් තිබෙනවා නම් ඒ ඊ타මත්ම වටිනා දෙයක් විතර සලකනවා. ඒ නිසා අපි පන්සලකට වුණත් කිසියම් තැනකට වුණත් ආහාරයන් රැගෙන යනවා නම් අනවශ්‍ය ආකාරයකට අපි ඒවා විසිකරන්නට ගෙනියන්න අවශ්‍ය නැහැ. අපේ දායක පිරිස අපි දන්නවා කොච්චර අමාරුණත් ස්වාමින් වහන්සේලාට දන්පැන් පූජා කරනවා. ඉතිහාසයේ තුල බැමිණිතියා සාගතය වගේ ඇතිවිච්ච මහා සාගතවලදී පවා
තමන් නොකා සමහරලාට ස්වාමින් වහන්සේලාට ඔබ දන් පූජා කළා. ඔබට මා අවධාරණය කරන්නේ ඔබ කිසිසේත්ම ඔබේ අපහසුතාවක් ඇති කරගන්න එපා. ඔබට යම් ආකාරයක අපහසුතාවන් තිබෙනවා නම් කිසිම දෙයක් හිතන්න එපා. ඔබට දානක් පණක් පූජා කරගන්න බැයි නම් ඔබ ඒ කටයුත්ත සිදු නොකලාට කිසිම ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. ඔබ ඒ සඳහා දුක් වෙන්න අවශ්‍ය වන්නේත් නැහැ. ඒ නිසා අපිට අපහසුකම් තියෙනකොට භික්ෂුන් වහන්සේලා විදියට ඒ අපහසුතාවයන් අපි තාමත්ම හොඳින් දන්නවා. ඒ නිසා ඔබ පුළුවන් තරම් අර පිරිමැස්මින් යුක්තව ඒ කටයුත්ත සිදු කරන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා අපිට පේනවා ධර්මයේ තුල පෙන්눔 කරන්නේ අත්ත වශයෙන්ම ආහාරයයි කියලා කියන්නේ උදික් මේ කන දෙනවල් වලට පමණක්ම නෙමෙයි. තව දේශනාවේ සඳහන් කරනවා ස්පර්ශ ආහාරය. එව නැත්නම් අපේ ශරීරයට ඊ타මත්ම අවශ්‍ය ආකාරයකට ඊ타මත්ම සෝදායි වෙන ආකාරයකට අපිට යම් යම් ආකාරයේ සුවපහසු විදිහට අපේ ජීවිතය ගත කරන්න පුළුවන්කමක් තියෙනවා. අපේ ශරීරයට ස්පර්ශයක් විදිහට දෙනවා. මේ ආහාරයක් විදිහට ලබා දෙන්නට පුළුවන්කමක් තියෙනවා. අපි උදාහරණයක් විතර ගත්තොත් එහෙම අපේ ඉන්න තැන ඇඳපුටු මේස මේ නොයෙකුත් දේවල් සමහර වෙලාවට අපි සුඛ විහරණය සඳහා පාවිච්චි කරන්න පුළුවන්. ඔබ දන්නවා සමහර වෙලාවට සමහර ලෙඩුන්ට එකම ඉරියව්වකින් එකම ඇඳක හිටපුවාම සමහරලාට උට පීඩාකාරී ස්වභාවයක් ඇති වෙනවා. දරුවෙක් සමහර වෙලාවට පාඩම් කරන විට එකම තැනකින් මාස ගණනාවක් අවුරුදු ගණනාවක් හිටියොත් සමහරලාට ඒ එක්තරා ආකාරයකට අතෘප්තිකර තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. පීඩාකාරී ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අපි නිදා ගන්නා තැන, අපි ඉන්න තැන, අපි පුටුව, අපි වාඩි වෙන තැන මේ බොහොමයක් දේවල් පින්වත්නි අපිට පුළුවන්කමක් තියෙනවා මේ ඉරියව් මාරු කරන්නට. මේ ඉරියව් මාරු කිරීම කියලා කියන්නේ එක්තරා ආකාරයකට මනසෙත් එක්තරා ආකාරයකට ලොකු වෙනස් වීමක් ඇති වෙනවා. ඒ නිසා අපි ස්පර්ශ ආහාරය කියලා කියන කාරණාවේදී මේ පිළිබඳ සඳහන් කී සමහරලාට මානසික වශයෙන් එක රෝගියෙකුට මේක බලපාන්න පුළුවන්. කුඩා දරුවන්ට බලපාන්න පුළුවන්. වැඩිහිටියන්ට බලපාන්නට පුළුවන්කමක් තියෙනවා. අපි ඒ தত্ত্বය ඊ타ත්ම හොඳින් තේරුම් අරගෙන මේ කාල පරිච්ඡේදය තුළ අපේ ජීවිතය සකස් කරගන්න අවශ්‍ය කරන මඟ අපි පිළියෙල කරගත්තු යුතුනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ මේ ආහාරය පිළිබඳව සඳහන් කරන විට දේශනා කොට වදාලා මනෝ සංචේතන ආහාරය. එහෙම නැත්නම් Tamanගේ මනස පෝෂණය කරන්න පුළුවන් සතුටින් තියාගන්න පුළුවන් ආකාරයට කටයුතු කරන්න ඕනේ. මේ කාල පරිච්ඡේදය තුළ පින්වත්නි ඊ타ත්ම වැදගත් වෙනවා. හේතුව කුමක්ද? අපි හැම වෙලාවක් තුළදීම අපිට දකින්න අහන්න ලැබෙන්නේම ඊ타ත්ම අසුභවාදී දේවල්මයි. මගතොටේදී මිනිස්සු ගහගන්න දේවල්, බැනගන්න දේවල්, ඒ වගේම නොයෙක් ආකාරී පීඩාවට පත්ලා ඉන්න පිරිස, ඊළඟට කාන්තාවන් හෝ පුරුෂයන් හෝ වේවා බැනවදින දේවල්, රජයට හෝ වේවා, පරිසරයට හෝ වේවා, මිනිසුන්ට හෝ වේවා, පොලිස් නිලධාරීන්ට හෝ වේවා, ජනමාධ්‍යයට හෝ වේවා, හැම තැනකටම මේ කාලයේදී මේ බනින දේවල්මයි. දේශය මුල් කරගත්ත සිතුවිලිමයි අපිට පේන්නේ. ඒ නිසා අපිට මේ කාලයේදී අපේ මනෝ සංචේතන ආහාර විදිහට අපේ මනස ඊ타ත්ම හොඳින් තියාගන්න පුළුවන් ආකාරයකට උසස් සිතුවිලි ඇති කරගන්න හැම වෙලාවක් තුළදීම අපි උත්සාහ කරන්න ඕනේ. ඒකට ධර්මයේ ශ්‍රවණය කරන කෙනෙක් සිටිනවා නම් ඒ ධර්මයේ ශ්‍රවණය කරන කෙනාට ඇත්ත වශයෙන්ම ඊ타ත්ම හොඳ වටිනා වූ ගැඹුරු ධර්ම කාරණාවන් පිළිබඳව යට මෙනෙහි කරන්න පුළුවන්. සමත විදර්ශනා භාවනාවන් වල නිරත වෙන්න පුළුවන්කමක් තියෙනවා. Tamanගේ වත් පිළිවෙත් ටික බෝධි පූජා වෙන්න පුළුවන්, පිරිස සූත්‍ර දේශනාවන් සජ්ජායනා කරන දේවල් වෙන්න පුළුවන්. මේ සියලු දේවල් ඇත්ත වශයෙන්ම Tamanගේ මනස පෝෂණය කරන්න පුළුවන් උසස්ම සිතුවිලි බවට පත් වෙනවා. අපි හිතමුකෝ කවුරු හරි කෙනෙක් මේ ධර්මයට හෝ අනිකුත් දේවල් වලට නැඹුරුතාවක් ඇත්තේ නැහැ. හැබැයි එයාට පුළුවන් යම් කිසි ආකාරයකට පරිසරයේ වින්දනය කරන්න පුළුවන්කමක් තියෙනවා. ඒ පරිසරයේ වින්දනය කරන්නයි කියලා මා අදහස් කරන්නේ යම් දවසකදී ඔහුට මේ ධර්මයේ තේරුම් ගන්නට තරම් මානසික මට්ටමක් උදා වේවායි කියලා කියන ප්‍රාර්ථනාව. ඒතකොට ස්වාභාවික වශයෙන් තිබෙන්නා වූ දේවල්, උසස් කලාකෘති, ඒ වගේම පොත්පත් කියවන දේවල්, මෙන්න මේ වගේ දේවල් වලට පින්වත්නි අපේ මනස අනිවාර්යයෙන්ම අපි යොමු කරගන්නම අවශ්‍ය වෙනවා. හේතුව මොකද? එහෙම නොවුනොත් එහෙම අර අපි එකම සිතුවිලි ගොඩක් ඔස්සේහි අපේ ජීවිතේ හිර වුණාට පස්සේ අපට දවස අපිට ගෙවා ගන්නට හැකියාවක් ඇත්තේ නැහැ. රාත්‍රී කාලයේදී නිින්දට යන විට ඔබ සමහර වෙලාවට ඔබේ නිින්දේදී ඔබට විශාල පීඩාකාරී ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්. නපුරු සිහින දකින්න පුළුවන්කමක් තියෙනවා. අසුභවාදී දේවල් පිළිබඳව හිතනකොට කල්පනා කරනකොට ඒ ජීවිතය තුළ සාර්ථකත්වයක් ඇත්තේ නැහැ. ඒ නිසා අපිට යම් කිසි දෙයක් මේ කාල පරිච්ඡේදය තුළ අපිට ලැබෙනවාද? ඒ ලැබෙන දේට අනුකූලව අපට ජීවිතය ගත කරන්න සිද්ධ වෙනවා. දැන් බලන්න මේ කියපු කාරණාවන් කොයිතරම්නම් බුදුරජාණන් වහන්සේගේ දේශනාවන් ප්‍රායෝගික වශයෙන් අපට අපේ ජීවිතයට වැදගත් වෙනවද?
දැන් සිව්වෙනි ආහාරය විදිහට සඳහන් කළේ විඥාන ආහාරය විදිහට සඳහන් කළේ. ඒ තමයි මේ මනස තුල ගැඹුරු තැන් ස්පර්ශ කරන. එහෙම නැත්නම් ලෝකයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කියන ත්‍රිලක්ෂණය පිළිබඳව අවබෝධය ඇති කරගන්නා වූ ඒ දැනීම අපේ මනසට අපි යොමු කරගන්න අවශ්‍ය වෙනවා. මේ ඊටමත් වැදගත් වෙන මා සඳහන් කළ ඒකයි අපි හැම වෙලාවක් තුළදීම කල්පනා කරන්න ඕනේ අපි මේ ජීවත් වෙන්නේ අනිත්‍යතා ලෝකයක් තුල. ජනවාරි මාසයේදී අපි මේ විදියට අපිට පීඩාකාරී තත්ත්වයන් නැති වෙයි කියලා අපි හිතුවේ නෑ, කල්පනා කළේ නෑ. 2019 දී ලෝකයේ තුල වෛරස් සහගත තත්ත්වයක් ඇති වෙලා යම් යම් අර්බුදකාරී තත්ත්වයක් ඇති වෙනවා කියලා කියන එක අපි කල් වේලා එක්ව කල්පනා කළේ නෑ. බොහෝ දෙනෙක් විශ්වාස කළේ 2024 දී මෙවැනි අර්බුදකාරී තත්ත්වයක් ඇති වෙනවා කියන එක. නමුත් පින්වත්නි 2024 දී අපිට මොන වගේ අර්බුදකාරී තත්ත්වයක් ඇති වෙයිද? එහෙම නැත්නම් මීට වඩා ලෝකයේ දියුණු වෙලා තියෙයිද? රට දියුණු වෙලා තියෙයිද කියලා කියන එක පිළිබඳව අපි කිසි කෙනෙකුට කිසිම දෙයක් අපිට නිශ්චිත වශයෙන් කියන්න බෑ. එතකොට නිශ්චිත වශයෙන් කියන්න බැරි ලෝකයක් තුල අනිත්‍යතාවට ගෝචර වෙච්ච ලෝකයක් තුල තමයි අපි ජීවිතය ගත කරන්නේ. මේ ගත කරන හැම මොහොතක් පාසාම අපිට පේනවා පින්වත්නි සිදුවන්නේම වෙන කාරණාවක් නෙමේ, සිදුවන්නේම වෙනස් වන ලෝකයේ තුල අපිට විඳින්න වෙන වේදනාවන් පිළිබඳවයි දකින්නට පුළුවන්කමක් තිබෙන්නේ. ඒ නිසා අපි හැම වෙලාවක් තුලදීම මේ ගැඹුරු අවබෝධයත් ඇති කරගත්තට පස්සේ විශේෂයෙන් පුද්ගල සප්පාය කියලා කියන එක ඉතාමත් වැදගත් වෙනවා. මේ කාල පරිච්ඡේදය තුල ඍණාත්මක විදියට කතා කරන මිනිස්සුත් එක්ක කතා කරනවට වඩා ඔබට ධනාත්මක විදියට ධර්මයේ පිළිබඳව හොවේවා, රට ලෝකයේ පිළිබඳව හොවේවා, එහෙම නැත්නම් මේ ජීවිතයේ සරල විදියට පවත්වාගෙන යාමට අවශ්‍ය කරන මඟ කියලා දෙන්න පිරිසක් එක කතා බහ කරන්න පුළුවන්කමක් තිබෙනවා නම් ඒක ඉතාමත් වැදගත් වෙනවා. හේතුව මොකද? කිසියම් කෙනෙක් ප්‍රශ්නයකට ගැටලුවකට මැදිහත් වෙලා එයා හුදකලාවේ ජීවත් වෙන එක අතිශය භයානක කාරණාවක්. හුදකලාවේ ප්‍රශ්නයකට ගැටලුවකට මුහුණ පාලා එයා ජීවත් වෙන විට ඔහුට ජීවිතේ එපා වෙනවා. විසාදී වගේ රෝගකාරක තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. අවසානයේදී Tamanගේ ජීවිතේටම දැනෙන්න පුළුවන් මට ජීවත් වෙලා වැඩක් නැහැ. ඇයි මම ජීවත් වෙන්නේ? මම මීට වඩා හොඳයි මරණයටපත් වෙනවයි කියලා කියන හැඟීම ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ කාල පරිච්ඡේදය තුළ අපි බණ භාවනාවන් සහ නිකුත් සියලු කටයුතු කරන විට අපි හුදකලාවේ ඒ කටයුතු කරන සමගම අපි කණ්ඩායමක් විදිහට පවුලේ ඉන්න පිරිසත් එක්ක, ගෙදර ඉන්න පිරිසත් එක්ක සියලු දෙනාත් එක්කම ඉතාමත්ම හොඳින් සතුටින් අපි ජීවත් වෙන්න උත්සාහ කරන්න ඕනේ. Tamanට ලැබෙන යම් කිසි දෙයක් තිබෙනවා නම් ඒ ලැබෙන දේ සියලු දෙනා එක්කම බෙදා හදාගෙන කැමි පුරුද්ද ඇති කර ගන්න ඕනේ. දුක සැප අපි හැමදෙනාම බෙදා හදා ගන්න ඕනේ. අපේ ගෙවල් දොරවල් සහ අපේ ජීවිතයේ තුළ අපි ආවේගකාරී විදියට කිසිසේත්ම පින්වත්නි මේ කාල පරිච්ඡේදය තුළ අපි කටයුතු කරන්න අවශ්‍ය වන්නේ නැහැ. කටයුතු නොකළම යුතුයි. හේතුව මොකද? යම් විදියකින් අපේ ඉච්ඡාබංගත්වයේ සහ ඒ වගේම අපේ බොහෝ දේවල් අහිමි වීම තුළ මිනිසුන්ට දැඩි ලෙස පීඩාකාරී තත්ත්වයක් ඇති වෙනවා. ඒත් එක්කම ආවේගකාරී ස්වභාවයක් ඇති වෙනවා. මේ ආවේගකාරී ස්වභාවයත් එක්කම තත්ත්වයත් එක්කම Tamanගේ පෞල් ජීවිතය සම්පූර්ණයෙන් අවුල් වෙන්න පුළුවන්කමක් තියෙනවා. Tamanගේ නෑදෑ හිතමිතුරන් සමග වටපිටා පරිසරයත් එක්ක ගැටුම් ඇති කරගත්තට පස්සේ ඒ ගැටුම් නිසා දැඩි ලෙස පීඩාකාරී තත්ත්වයන් නැති වෙලා ජීවිතේ නොයේක් අරබුදකාරී තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. ඒ නිසා අපි Tamanගේ නිවෙස්වල ඉඳගෙන මේ කාල පරිච්ඡේදයේ තුළ අපිට උදේ හවස පිරිත් සූත්‍ර දේශනාවන් සජ්ජායනා කරනවා, ධර්මයේ මෙනෙහි කරන දේවල්, ඒ සියලු දේවල් අපේ ජීවිතය තුළ ඇති කරගත යුතු වෙනවා. වැඩිහිටි අම්මලා තාත්තලා විශේෂයෙන් මේ කාල පරිච්ඡේදය තුළ ගොඩාක් කල්පනාකාරීව ජීවත් වෙන්න අවශ්‍යයි. ඔබේ දුවා පුතා සමහරලාට තෙල් පොලිම් වල පැය ගණන් දවස් ගණන් ගත කරලා ඉන්නේ, ජීවත් වෙන්න අපහසුකම් තිබෙනවා. ඒ වෙලාවේදී ඔවුන්ගේ තියෙන පීඩාකාරී ස්වභාවයේ தත්ත්වය ඉතාමත්ම හොඳින් දැනගෙන අපේ අම්මලා තාත්තලා වැඩිහිටි අය කතා කරන්න අවශ්‍ය වෙනවා, හැසිරෙන්න අවශ්‍ය වෙනවා. අනවශ්‍ය විදියට බරක් නොවි, Taman අනුන්ට බරක් නොවි ජීවත් වෙනවා නම් ඒ ජීවත් වීම පින්වත්නි ඉතාමත් වැදගත් වෙනවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ අජ්ජහසේ සප්පාය විදියට මේ හොඳ අදහස් ඇති කර ගැනීම කියලා කිව්වේ මේකයි. ඒ හොඳ අදහස් ඇති කර ගන්න නම් පුජ්‍යලිකුයි ජීවිතයේ තුල මේ කියන தত্ত্বය, මේ කියන ස්වභාවය ඉතාමත් හොඳින් අවබෝධ කර ගන්න ඕනේ. ඔබ බලන්න දැන් මේ කියපු කාරණාවන් සියල්ලක්ම දිහා බලනකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු නිවාපම සූත්‍ර දේශනාව. මේ නිවාපම සූත්‍ර දේශනාවේදී ඇත්ත වශයෙන්ම පැහැදිලි කරන්නේ මේ ලෝකයේ තුල අපි මායාවේ වසඟයට පත්වෙච්ච ලෝකයක් තුල අපි මේ ජීවත් වෙන්නේ. නිවාපම කියලා කියන්නේ ආහාරයට, එහෙම නැත්නම් ගොදුරට, කිසියම්
කෙනෙක් වැද්දෙක් මුවන් අල්ලගන්න ගියාට පස්සේ සත්තු අල්ලගන්න ගියාට පස්සේ ඒ සත්තු අල්ලා ගැනීම සඳහා විවිධ උපක්‍රම යොදනවා. ඒ විවිධ උපක්‍රම යොදන්නේ අත් වශයෙන්ම කොටු සකස් කරලා පිළියෙල කරලා ඊළඟට ඒවට මුවන් ගෙන්නගෙන මුවන් ඇවිල්ලා දැඩි ලෙස ආහාර භුක්ති විඳලා පස්සේ ඊ타ත්ම පහසුවෙන් ඒ මුවන් ටික කොටු කරගන්නට පුළුවන්කමක් තියෙනවා. මේක කාරණාවක් පිළිබඳව විතරක් මා සඳහන් කළේ හේතුව කුමක්ද? මේ දේශනාවේදී අපිට පැහැදිලි වෙන ආකාරයකටම මේ නිවාපම කියලා කියන්නේ මේ කොටු කියලා කියන්නේම මේ තනකොළ භූමිය කියලා කියන්නේම පින්වත්නි පංචකාම ගුණයන්ට කියන නමක්. අපි මේ ලෝකයේ තුල ජීවත් වෙන්නේම පංචකාමයට යටත් වෙච්ච ලෝකයක් තුල අපි ජීවත් වෙන්නේ. මේ ලෝකයේ අපිට කියලා ගන්න දෙයක් නැහැ. අයිතිවාසිකම් කියලා දෙයක් ඇත්තේ නැහැ. මිනිස්සු ඉපදිච්ච තැන ඉඳලා මරණයට පත් වෙනකම්ම සිද්ධ කරන්නේම Tamanගේ ජීවිතයේ තුල ඇස කන නාසය දිව ශරීරයේ පිනවන්නට අවශ්‍ය කරන ක්‍රමවේදය සකස් කරගන්නේ. ඔබම හිතන්න කල්පනා කරන්න මෙච්චර කාලයක් ඔබට ඔබේ ජීවිතයේ තුල ඔබ ඉපදිච්ච දවසේ ඉඳලාම මරණයට පත් වෙනකම් මේ වැඩිහිටි තත්ත්වයට පත් වෙනකම්ම අපි කරන්නේම අපේ ඇස කන නාසය දිව ශරීරයේ පිනවීමයි. අපි ලස්සනට ගෙවල් දොරවල් හදලා දරු මල්ලු හදලා ඒ වගේම නොයෙකුත් දේවල් ඔක්කොම දේවල් සිද්ධ කරලා අපි බලාපොරොත්තු වෙන්නේ අපේ හිතේ සතුටක් ඇති කර ගැනීමයි. නමුත් අපි භෞතික වශයෙන් අපි මේ කොච්චර දේවල් මේ පංචකාම ගුණයන්ට යටත් වෙලා මේ වැද්දන්ගේ ගුදුරු බවට පත් වෙලා මායාවේ ගුදුරු බවට පත් වෙලා දවසින් දවස අපි වෙහෙස කර තත්යකට පත් වෙනවා මිසක් අපින්වත්නි අපිට කවදාවත් මේ තුල ගැලවීමක් ඇත්තේ නැහැ. ඒ නිසා අපි හොඳට මේ කාල පරිච්ඡේදය තුල තීරුම් අරගෙන විශේෂයෙන් Tamanගේ අර දෛනික වශයෙන් කරන සියලුම ආගමික කටයුතු තව තවත් බලවත් විදිහට සිදු කරන්න අවශ්‍ය වෙනවා. සමත විදර්ශනා භාවනාවට නිරත වෙච්ච පිරිස ඒ කටයුත්ත වඩාත් බලවත් විදිහට සිදු කරන්න අවශ්‍ය වෙනවා. අර මානසික වශයෙන් ඊටමත් හොඳ යහපත් සිතුවිලි පුජ්‍යලයන් සහ ඒ වගේම පොත්පත් කියවෙන එක හෝ වේවා වෙනත් సౌందර්යයක් විඳින දේවල් හෝ වේවා ඒ දේවල් කරන්නට පුළුවන්කමක් තිබෙනවා නම් ඒ දේවල් වලට Tamanගේ මනස යොමු කරගන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා සතිමත් භාවයත් වීරියවන්ත භාවයත් මේ කියන කාරණාවන් තමයි අපිට අපේ ජීවිතයට මානසික වශයෙන් අපිට ලොකු ශක්තියක් සහනයක් බවට පත් වෙන්නේ. ඒ නිසා අපි ගෙදරින් එළියට බැස්සත් යන හැම වෙලාවක් තුළදීම තෙරුවන්ගේ ගුණ සිහිපත් කරමින් විශේෂයෙන් අපේ මනසට අවශ්‍ය කරන ශක්තිය රැකවරණය අපි ළඟා කරගත යුතු නැහැ. මොන වුණොත් අපි කලබල වුණොත් ආවේගකාරී තත්යකට පත් වුණොත් අපි තව තවත් දුර්වල තත්යකට පත් වෙනවා. මායාවේ ගුදුරක් බවටම පත් වෙන්නට පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා පින්වත්නි මේ කාල පරිච්ඡේදයේ තුල අකුසලයේ බලවත් වෙන කාල පරිච්ඡේදයක් තුල කුසලයේ බලවත් කරගන්න අපි වැඩියෙන් මහන්සියමු වෙහෙසෙමු. ඔබට මා මුලින් සඳහන් කළ ආකාරයකට අර බොහෝ කාලයක් තිස්සේ අපිවත් පීඩාවට පත් කරන පීනස රෝගකාරක තත්ත්වයෙන් සෙම් රෝගකාර තත්ත්වෙන් බොහෝ වෙලාවට පීඩාවට පත් වෙනවා. ඒ නිසා සමහර වෙලාවට රාත්‍රී කාලයේ දවස් ගණන් නිදි නැතුව සමහරලාට ජීවත් වෙන්න සිදු වෙනවා. ඒ මට පමණක් නෙමෙයි මේ රෝගකාරක තත්ත්වයන්ට පත්වෙච්ච බොහෝ දෙනෙකුට ඇති වෙන තත්ත්වයක්. ඒ නිසා මේ තත්ත්වය සමනය කර ගැනීම සඳහා අපි බෙහෙත් තොරුවක් සකස් කර ගන්න බලාපොරොත්තු වෙමින් සිටිනවා. තේ අපට පමණක් නෙමෙයි ඉන්න පිරිසටත් භික්ෂුන් වහන්සේලාටත් වැඩිහිටි භික්ෂුන් වහන්සේලාටත් කොයි කාටත් උදව්වක් උපකාරයක් කරන්න පුළුවන් ආකාරයකට ඒ සකස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ඔබට මේ කුසලයක් මහා වූ කුසලයක් බක්කුලා හාමුදුරුව වගේ සංසාරයේ තුල දීර්ඝායුෂ ප්‍රාර්ථනා කළා. ඒ විතරක්ම නෙමෙයි ලෙඩක් දුකක් කරදරයක් නැතුව ජීවත් වීමට ප්‍රාර්ථනා කළා. අවසානයේදී උතුම් ප්‍රඥාව ලබාගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නත් ප්‍රාර්ථනා කළා. එවැනි වූ මහසා වූ පුණ්‍ය කටයුත්තකට ඔබට පුළුවන්කමක් තිබෙනවා. මේ සඳහා සම්බන්ධ වෙන්න ඔබට හැකියාවක් තිබෙනවා නම් 071 4 81 80 82 071 4 81 80 82 073 90 25 26 073 90 25 26 මේ කියන දුරකථන අංකයට අද රාත්‍රී කාලෙදී කතා කරන්න එපා. ඔබ හෙට හෝ ඔබට පහසු වේලාවකදී කතා කරන්න. ඔබට මම විස්තර සඳහන් කරන්නම්. තව මේ වෛද්‍ය උපකරණ කීපයක්ම සකස් කරගන්න බලාපොරොත්තු වෙමින් සිටිනවා. ඉතින් ඔබට මේ අමාරු කාල පරිච්ඡේදයක් බව දන්නවා. නමුත් කිසියම් කෙනෙකුට හැකියාවක් තිබෙනවා නම් ඒ සඳහා සම්බන්ධ ලෙසත් ඔබට බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව සිහිපත් කරනවා. විශේෂයෙන් අපට දන්පැන් පූජා කරන උදව්පකාර කරන මේ සම්මා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් උදව්පකාර කරන ඔබ සියලු දෙනාටම මේ වෙලාවේදී අපි නැවතත් මේ වෙලාවේදී පින් අනුමෝදන් කරනවා.
කායික නිරෝගීකමත් ලැබේවා, මානසික නිරෝගීකමත් ලැබේවා. මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. අදත් රාත්‍රී අපේ net ශ්‍රාවක පින්වත් ඔබට මේ උතුම් සදහම් දේශනාව සඳහා Tamanගේ පින්බර දායකත්වයේ ලබා දුන්න කිරිඳිවැල වේයන්ගොඩ පාරේ පදිංචි ඒකේ ස්වර්ණලතා බිරිඳ තුසිත රෝහන් පුතා උදේකාන්ති දීනිය කියලා කියන මේ පින්වත් පිරිස අද දවසේදී දායකත්වය දරලා තිබෙන්නේ. මීට වසර 16කට පෙර අභාව ප්‍රාප්ත වූ කිරිඳිවැල වේයන්ගොඩ පාරේ තුසිත ග්‍රොසරිහි අධිපති W.A. වංශරත්න මහතාට, ඒ ස්වාමිපුරුෂයාට, පියතුමාට, ඥාතිවරයාට මේ පින් අනුමෝදන් වේවා. මේ පින් බලෙන් එතුමාගේ භව ගමන සුවපත් වේවා. කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් ලැබේවා. සංසාරය තුළ උපදිනාත්ම භාවයන් වල අවසානයේදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නටත් මේ දේශනාවේ පුණ්‍ය ශක්තිය හේතු වේවා, වාසනාව වේවායි කියලා මේ වෙලාවේදී අපි ප්‍රාර්ථනා කරනවා. අද දේශනාවට දායකත්වයේ දරපු කිරිඳිවල වේයන්ගොඩ පාරේ පදිංචි ඒකේ ස්වර්ණලතා, තුසිත රෝහන්, උදේකාන්ති කියන පින්වත් පිරිස ඇතුළු ධර්මයේ ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී ඔබ සියලු දෙනාටම නිදුක් වේවා, නිරෝගී වේවා, චිරජීවනයේ ලැබේවා. උතුම් දලඳා හඳුරුන්ගේ පීඨ ආශිර්වාද ලැබේවා. විජයශ්‍රී ජයශ්‍රී මහඳුරන් වහන්සේගේ පීඨ ආශිර්වාදයෙන්, ස්වර්ණමාලි මහා චෛත්‍ය රජරන් වහන්සේගේ අනන්ත අනුහස් බලයෙන් ආශිර්වාදයෙන් කරදරයක් උපද්‍රවයක් ඇති නොවේවා. මේ කාල පරිච්ඡේදය තුළ කාටත් ජීවිතවලට බලපවත්නා, ලංකාවේ ජීවත් වන සියලු දෙනාටම බලපවත්නා සියලු කරදර බාධක දුක්ඛ දෝමනස්යන් දුරු වේවා. තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් යහපතක්ම සිද්ධ වේවා. උතුම් දලඳා හඳුරුන්ගේ පිහිට ආශිර්වාදයෙන් ග්‍රීවා ධාතුන් වහන්සේ, ලලාට ධාතුන් වහන්සේ, කේස ධාතුන් වහන්සේගේ අනන්ත අනුශාස බලයෙන්, අනන්ත බුද්ධ ගුණානුභාවයෙන්, අනන්ත බුද්ධ 이르දියානුභාව බලයෙන්, අනන්ත බුද්ධ තේජානුභාව බලයෙන්ද සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, ආයුෂින් වැඩේවා, බලයෙන් වැඩේවා, ප්‍රඥාවෙන් වැඩේවා, ආරෝග්‍ය සමාපත්තියෙන් වැඩේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නටත් මේ උතුම් පුණ්‍ය ශක්තිය හැම දිනාටම ජීවිතේ ශක්තියක් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන් අද දේශනාවට දායකත්වයේ දරපු පින්නතුන්ගේ පරම්පරාවේ මේ ගෙහෙලෙන සියලු දෙනාටත් මේ උතුම් තථාගත ධර්මයේ ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී ඔබගේ පවුල්වල මේ ගෙහෙලෙන සියලු දෙනාටමත් පින් අනුමෝදන් වේවා. මේ රට ජාතියගෙන ජීවිතේ කැප කරපු විරෝධර රණවිරුවන්ටත් මේ උතුම් දේශනාව මුළු මහත් ලෝකයටම දේශනා කරපු ගෞරවනීය ස්වාමින් වහන්සේලාටත් පින් අනුමෝදන් වේවා. මේ කාල පරිච්ඡේදය තුළ විවිධ අනතුරු වලින් අභාවයට පත්වන සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. මේ පින් බලයෙන් හැමදෙනාමත් උතුම් නිවනින් සැනසීමටපත් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. විෂ්ණු කතරගම සමන් විභීෂණ ආදී සිල්මල් පේසාකේ මහේසාකේ දෙවියන්ට පින් අනුමෝදන් වේවා. සම්‍යක් දෘෂ්ටික දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. ලංකාවට වෙලා තියෙන මේ කරදර බාධක විපත්ති වලින් දුරු කරලා දෙවියන්ගේ රැකවරණයත් ආශිර්වාදයත් අපි හැමදෙනාටමත් ලැබේවා. මේ පින් බලෙන් දෙවියන්ද අපි හැමදෙනාද පතන බෝධියකින් නිවනින් සැනසීමටපත් වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.